පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ධම්මපද පාළියේ සංග්‍රහ වෙලා තියෙන පඬිත වර්ගයේ අන්තර්ගත උතුම් ගාථා රත්නයක්. නිදී නංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගයිහ වාදින් මේදාවී තාදිසං පණ්ඩිතං භජී තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝතීන පාපියෝ කියන මේ ගාථා රත්නේ අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ රාද කියන බමුණෙක් නිසා. ඇතිවෙච්ච කතාවකට භික්ෂූන් වහන්සේලාට පිළිතුරු දෙන්න. ඒ කාරණාව අපි කෙටියෙන් සිහිපත් කළොත් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ රාද කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. බ්‍රාහ්මණ කුලයේ ඉපදුනාට ඔහු ඊ타ත්ම දිලිඳුයි. දිලිඳු බව කොපමණද? තමන්ට තනියම යමක් හොයා සපයගෙන තමන්ගේ ජීවිතේවත් පවත්වා ගන්න නොහැකි තරම් ඔහු අපහසුවට පත් වෙලා හිටියේ. ඔහුට මෙහෙම කල්පනා කර කර ඉන්නකොට දවසක් හොඳ ක්‍රමයක් මතක් වුණා. භික්ෂූන් වහන්සේලා ළඟට ගිහිල්ලා භික්ෂූන් වහන්සේලාට අප උපස්ථාන කරලා උන්වහන්සේලාගෙන් ලැබෙන පිහිටක් සරණක් ලබාගෙන සුවසේ වාසය කරන්න පුළුවන් නේද කියලා. එහෙම කල්පනා කරපු රාද එක දවසක් පන්සලට ගියා. පන්සලට ගියපු රාද පන්සල් මළුව සුද්ධ කළා. තනකොළ එළේව තනකොළ ටික ගලවලා දැම්මා. ආවාස ගෙවල් වල කුටි සෙනසුන් වල මකුළු දෙල් බැඳෙනකොට ඒ දේවල් ඉවත් කළා. කළ යුතු යම් කාර්යයක් තියෙනවද? ඒ හැම කාර්යයක්ම රාද මැනවින්ම සම්පූර්ණ කළා. දානශාලාවේ වතක් තියෙනවද? රාද ඒ වතත් කළා. සිව්පසයෙන් අපුපස්ථාන කරන්න තියෙන හැම වෙලාවකම ඒ උපස්ථාන කටයුතු කළා. යන්නේන දායක කාරකාදීන්ටත් ප්‍රියමනාප විදිහට කතා බහ කළා. ඉතින් මෙහෙම කාලයක් ගෙවිලා ගියා. භික්ෂූන් වහන්සේලාත් රාදට බොහෝම කැමතියි. රාදට අවශ්‍ය හැම දෙයක්ම ලබලා දෙනවා. රාදත් ඉන්නේ බොහොම සතුටින්. හැබැයි මෙහෙම ටික දවසක් ගියහම කාලයක් ගියහම රාද භික්ෂූන් වහන්සේලාට යෝජනාවක් කළා. අනේ ස්වාමීනි මමත් ආසයි මහාන වෙන්න, මාව මහාන කරන්න බැරිද කියලා. හැබැයි රාද පැවිදි කරන්න කවුරුවත් යෙදුනේ නැහැ. ඒකට කවුරුවත් කටයුතු කළෙත් නැහැ. ඉතින් ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ සමහරවිට රාද මේ වෙනකොට ගොඩක් වයස නිසා වෙන්න ඇති. නමුත් රාදට පැවිදි වෙන්න ලොකු උවමනාවක් තියෙනවා. උදේ ඉඳලා රෑ වෙනකන්, රෑ ඉඳලා එළි වෙනකන් රාදගේ කල්පනාව පැවිද්ද ගැන. මේකම හිතලා රාද බ්‍රාහ්මණයා ඒ ශෝකය නිසාම දැන් හුඟා කෘෂ වෙලා ගිහිල්ලා. පින්නතුනි එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන අපේ බුදුරජාණන් වහන්සේට පන්සලේම වැඩ ඉන්න රාද බමුණ ආරමුණු වුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ බැලුවා මේ මහලු බමුණට මම මුණ ගැහුනොත් වෙන ලාභයක් තියනවද? බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනොත් රාද මේ ජීවිතේම සංසාරේ කෙරවල කරනවා.
සසර කරගත්ත පුණ්‍ය මහිමේ රාතගාව පිරීලා තියෙනවා. ආන්ගේ නිසා භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා රාද සොයාගෙන යා යුතුයි කියලා. එදා උදේ කාලේ පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දහවල භික්ෂූන් වහන්සේලාට අනුශාසනා කරලා බුදුරජාණන් වහන්සේ මදක් හවස් වෙන්න ඇරලා මේ රාද බ්‍රාහ්මණයා මුණ ගැහෙන්න වැඩම කළා. මේ විහාරෙම තමයි රාද වැඩ ඉන්නේ. රාද ඉන්නේ. ඉතින් රාද ඉන්න පැත්තට භාග්‍යතුන් වහන්සේ වැඩියා. සාමාන්‍යයෙන් වදින විදිහට. බුදුරජාණන් වහන්සේ දැකපු රාද බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා දන ගහලා වැන්දා. වන්දනා කරාම අපේ බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් රාදට කතා කළා. කතා කරලා අහන ඔබ කවුද? ඔබ කොහෙද? රාද කියනවා ස්වාමීනි මම මේ විහාරෙම තමයි වැඩ ඉන්නේ. මේ විහාරෙමයි මම ඉන්නේ. භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කළ යුතු සියලුම අපෝපස්ථාන මගේ ශක්ති ප්‍රමාණයෙන් මම කරනවා. උන්වහන්සේලා අපෝපස්ථාන කර කර ආයතනයේ පිරිසිදු කරමින් මම බොහෝ කාලයක් හිටියා. බුදුරජාණන් වහන්සේ අහනවා ඒ කටයුතු කරනවට මේ භික්ෂූන් වහන්සේලා ඔබට අනුකම්පාවක් කරනවද? ඔබට අවශ්‍ය දේවල් ලබලා දෙනවද? හොඳට සංග්‍රහ කරනවද? රාද සඳහන් කළා ස්වාමීනි ඒ කිසිම දෙයක අඩුවක් නැහැ. උන්වහන්සේලා ඒ කළ යුතු හැම දෙයක්ම කළ යුතු ප්‍රමාණයටත් වඩා ඊටාම හොඳින් කරනවා. නමුත් ස්වාමීනි මට ලොකු ඕනෙකමක් තියෙනවා මහාන වෙන්න. මං වෙනුවෙන් සියලුම දේවල් කරන මේ ස්වාමින් වහන්සේලා කවුරුවත් මාව පැවිදි කරන්නේ. ඒ සම්බන්ධයෙන් කවුරුවත් ගණන් ගන්නෙත් නැහැ. පැවිදි වෙන්න අවස්ථාව නොලැබීමේ දුකින් මම මේ දවස්වල පීඩා විඳිනවා ස්වාමීනි කියලා මතක් කළා. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව රැස් කෙරෙව්වා. රැස් කරවලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ රාදගෙන් කිසියම් උපකාරයක් ලැබුණ කෙනෙක් ඉන්නවද මීට කලින්? කවුරුවත්ම කතා කළේ නැහැ. ටික වෙලාවක් යනකොට කාගේවත් හඬක් නැති නිසා ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ හඬ අවදි කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බමුණගෙන් මට උපකාරයක් ලැබිලා තියෙනවා. මොකද්ද? ස්වාමීනි දවසක් පිණ්ඩපාතේ වඩිනකොට ඔය අතර නිවසකින් බ්‍රාහ්මණයටත් ආහාර හැන්දක් අරගෙන එනවා. මේ බ්‍රාහ්මණයා එදත් යාචකයෙක් වගේ. ඔහුට දෙන්න ආහාර හැන්දක් අරගෙන එනවා නිවසක ඉඳලා. තමන්ට අරගෙන එන ආහාර හැන්ද දැකලා ඔහුට බොහෝම සතුටක් ඇති වුණා. මට දන් දෙන්න හිතුණට දන් දෙන්න දෙයක් නැහැ. යම් දවසක දන් දෙන්න දෙයක් ලැබුණොත් දන් දෙන්න කෙනෙක් නැහැ. නමුත් අද මම වෙනුවෙන් මේ නිවැසියෝ බත් හැන්දක් අරගෙන එනවා. මම වෙනුවෙන් වෙන් කළ බත් හැන්ද අද දවසේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එහෙම හිතලා දන් හැන්ද ගේන අය අතේම භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගැන්වුවා. දන් හැන්ද අරගෙන අයන අය අතේම සාරිපුත්තයන් වහන්සේගේ පාත්‍රයට පිළිගැන්වුවා. ස්වාමීනි ඒක මොහු විසින් මට කරපු උපකාරයයි. අපේ බුදුරජාණන් වහන්සේ
ආන් ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා සාරිපුත්ත ඔබට එහෙම උපකාරයක් කරලා තියෙනවා නම් ඇයි ඔබ රාදට උපකාර කරන්නේ නැත්තේ කියලා. මෙතනදී අපිට පේනවා සාරිපුත්තයන් වහන්සේට බත් හැන්දක් යම් කෙනෙක් මහමගදී දන් දුන්නා නම් ඒ කෙනා කවුද කියන කාරණාවත් හොඳාකාරව මතකයි. කලකට උයතදී මේ බ්‍රාහ්මණයා කරපු පූජාවක් ගැන මේ මතක් කළේ. දන් දෙන දායකයා පිළිබඳව පුදුමාකාර අනුකම්පාවක් සාරිපුත්තයන් වහන්සේ ළඟ තියෙනවා. ඒවා තවත් නොඑක් සූත්‍ර දේශනාවල් වල පැහැදිලි කරලා තියෙනවා. දායකයාට ලැබිය යුතු කුසල පක්ෂයේ බලවත් කරන්න මොනතරම් වෙහෙසෙනවද සාරිපුත්තයන් වහන්සේ. ඒකයි මම සඳහන් කළේ සම්මා සම්බුද්ධ ශාසනයේ මහා පුදුම ගුණ තියෙන ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක් සාරිපුත්තයන් වහන්සේ. ස්වල්ප උපකාරයේ පවා මතකයි. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කළා. මතක් කරාම තමයි ඇහුවේ ඇයි එහෙනම් මොහුට පිහිටක් වෙන්නේ නැත්තේ? ආන් ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ රාද බමුණව පැවිදි කළා. පින්නතුනි අපිට තවත් කතාවක් මෙතනදී කියනවා. මේ ලෝකේ ජීවත් වෙන කාලේ යම් ස්වල්ප උපකාරයක් යම් කෙනෙක් කළා නම් කවදාවත් මේ උපකාර කරපු පුද්ගලයා අත්හරින්න එපා කියලා කියන්නේ. අමතක කරන්න එපා කියලා කියන්නේ. යටත් පිරිසෙන් වතුර වීදුරුවක් දුන්න නම් යම් දවසක ඒ වතුර වීදුරුවක් දුන්න පුද්ගලයාවත් අමතක කරන්න එපා කියලා දේශනා කරන්නේ. සිහිය තියාගන්න, මතක තියාගන්න. කෘතගුණ වේදීත්වයේ එතනයි තියෙන්නේ. කළගුණ දන්නවා කියලා අපි අද කතා කළාට අපි කොච්චරක් දන්නවද කියන කාරණාව තේරෙන්නේ මේ විදිහට හිතලා බලහම. අන් ඒ නිසා ගොඩ නැගෙනවා නම් කෙනෙකුට මේ ශාසනයෙන් තොර තවත් තැනක් නැති තරම්. මම එහෙම සඳහන් කළේ අපිට ගොඩ නැගෙන්න වෙන තැන් නැති හින්දා නෙමෙයි. සියලු ගුණ සම්පන්න ජීවිතයක් වැඩෙනවා නම් වැඩෙන්නේ මේ සම්බුද්ධ ශාසනය තුළ මනාව යෙදීම තුළින් පමණයි කියන කාරණාව කියන්නේ. එන හොඳට ගුණ මතක තියෙනවා. රාද බමුණ පැවිදි කළා. හැමදාම දානශාලාවේ කෙරවලේ ආසනය තමයි ලැබෙන්නේ. අලුත පැවිද්දෙක්. කැඳපත් ආදිය බෙදාගෙන රාද ගාවට යනකොට ඔක්කොම ඉවරයි. හුඟක් දවස්වලට රාද භික්ෂුව ඉන්නේ බඩගින්නේ. ඒ තමන් ඉන්නේ කෙරවලේම නිසා සිය ගානකට බෙදාගෙන උඩ තමන් ගාවට එනට අමතක වෙනවා. ඉවර වෙනවා. හැබැයි සාරිපුත්තයන් වහන්සේ ඔක දැනගත්තා. රාද බොහොම පීඩාවෙන් ඉන්නේ ආහාර නැතුව කියලා. සාරිපුත්තයන් වහන්සේ රාදත් අඬ ගහගෙන එදා ඉඳලා පිණ්ඩපාතේ වැඩියා. බලන්නකො මේ මහා පුරුෂයා මොනතරම් අනුකම්පා සාගතද Tamanට උපකාර කරපු කෙනාට කියලා. දානශාලාවෙන් දානෙ නොලැබෙන නිසා තමනුත් ඔහුත් අඬ ගහගෙන පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් මෙහෙම පිණ්ඩපාතේ වැඩලා පිණිසිඟාගෙන වළඳලා මේ කටයුතු කරන අතරේ එක දවසක් රාද භික්ෂුව සාංසාරික කුසල කර්මයන් ඉස්මතු වෙලා ධර්ම ශ්‍රවණය කරලා සව් කෙලෙස් නැසලා රහත් බවට පත් වුණා. දැන් රහතන් වහන්සේ නමක්. විනතුනි මේ කාලේ ඔය ධම් සභාවට රැස් වෙන භික්ෂුන් වහන්සේලා එක දවසක්
මෙන්න මෙහෙම කතාවක්. සරියුත් මහරහතන් වහන්සේ කළගුණ සලකන්න බොහෝම දක්ෂයි. පුදුම කාරුණිකයි. ගුණ දන්නව, ගුණ රකින්නව, ගුණය තුල ඇලිලා ඉන්නවා. එවන් වූ සාරිපුත්තයන් වහන්සේ තමන් කරපු උපකාරය අන්‍යයන්ට කියන්නත් කැමති. සාරිපුත්තයන් වහන්සේ අනුන්ට උපකාර කරන්න කැමති වගේම සාරිපුත්තයන් වහන්සේගේ ශ්‍රාවකයොත් එහෙමයි. සාරිපුත්තයන් වහන්සේ රාද බමුණා මහා ලොකු දෙයක් තමන්ට කළා වගේ රාද බමුණට බොහෝ අප උපස්ථාන කරනවා. සාරිපුත්තයන් වහන්සේ ගුණ කරන්න යුතුයකම් කරන්නත් කැමති. සාරිපුත්තයන් වහන්සේට මෙදා හම්බ වෙලා ඉන්න ශිෂ්‍යයා අවවාදයට නැමෙන්නත් බොහොම කැමතියි කියලා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ධම් සභාවට වැඩම කරලා භික්ෂූන් වහන්සේලාගෙන් කරුණු කාරණා විමසලා උන්වහන්සේලාට මතක් කළා. මහණෙනි, මේ සාරිපුත්ත කළගුණ සැලකුවේ අද විතරක් නෙමෙයි. පෙරත් එහෙමයි. මහණෙනි, සාරිපුත්තයන්ගේ ඒ ගුණය මේ ශාසනයේ සුවිශේෂයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දක්වලා සාරිපුත්තයන් වහන්සේගේ ගුණ තව මැනවින් දේශනා කරලා පෙරත් එහෙමයි කියන කාරණාව තහවුරු කරන්න අලීන චිත්ත කියන ජාතක කතාවත් ගෙනහැර දැක්වුවා. ඒ කාරණාවත් පැහැදිලි කරමින් තමයි අපි ධර්ම දේශනාවේ මාතෘකාව කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාළේ. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං. යම් තැනක යම් කෙනෙකුට යම් කෙනෙක් වරදක් පෙන්නලා දෙනවද තමන්ගේ ජීවිතයේ තියෙන. ඒක දන්න වරදක් වෙන්න පුළුවන්, නොදන්න වරදක් වෙන්න පුළුවන්. දේශනාවේ සඳහන් කළා එවන් අය නිදන් පෙන්නන්නන් හා සමානව බලන්න දකින්න කියලා. තමන්ගේ වරදක් යම් කෙනෙක් කියලා දෙනවා නම් තමන්ගේ වරදක් යම් කෙනෙක් මනාව පෙන්නනවා නම් ආන් එවන් අය හැබෑම කල්යාණ මිත්‍රයෝ. මොකද මගේ වරද ගැන මට කියලා දෙන්න මගේ අඩුපාඩුව මට පෙන්වන්න මං ඒ වරදින් අඩුපාඩුවෙන් මිදෙනවා. ඒ වරදින් අඩුපාඩුවෙන් මම ඈත් වෙනවා කියලා කියන්නේ සතර අපායෙන් ඈත් වෙලා නිවන් මගට යොමු වෙනවා කියන එකයි. මේ ලෝකේ ජීවත් වෙන යම් කෙනෙකුට පුළුවන් නම් තවත් කෙනෙක් සතර අපායෙන් මුදවලා මේ සංසාරයෙන් එතර කරවන්න කටයුතු කරන්න. එවන් අය මේ ලෝකේ කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද? කොයි තරම්නම් උතුම්ද? ආන් ඒක නිසා වරද පෙන්නන කෙනා දිහා බලලා කෝප වෙන්න නෙමෙයි. වරද පෙන්නන කෙනා දිහා බලලා සතුටු වෙන්න ඕනේ. නිතර ඔහු ඇසුරු කරන්න කැමැත්තක් උපදින්න ඕනේ. ඒ නිතර ඔහු ඇසුරු කරන්න කැමැත්තක්. ඔහු ඇසුරු කරන එකේ මට තියෙන ලාභය තමයි මමත් නොදැන නමුත් මං අතින් කෙරෙන බොහෝ වැරදි ඔහුට පේනවා. ආන් ඒ වරදි එකින් එක මට පෙන්නනකොට මට කාලයක් යනකොට වැරදි නැති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ආන් එහෙම කල්පනා කර මේ වරද පෙන්නන පුද්ගලයා නිදම් පෙන්නන්නේ හා සමානව දකින්න ඕනේ. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං. නිග්ගයිහ වාදින් මේදාවි තාදිසං පණ්ඩිතං භජී.
අනිත් කාරණාව තමයි පින්නතුනි වරද දැක්ක තැන වරද පෙන්වන්න ඕනේ. වරද දැක දැක වරද නොපෙන්නා ඉන්නවා නම් ඔහු පරම හතුරෙක්ම පමණයි. කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න නම් දැක්කොත් වරද පෙන්වන්න ඕනේ. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගයිහ වාදින් මේදාවී තාදිසං පණ්ඩිතම් බජී. ආන් එහෙම වරද දැකලා නිග්‍රහ කරන පණ්ඩිතයන් හැම වෙලාවෙම භජනය කරන්න. තාදිසං පණ්ඩිතම් බජී. ඊටාම සුළු වරදක් වුණත් පෙන්නලා දෙන කෙනා තමන්ට මහා ලාභයක් ලබා දුන්න කෙනෙක් හැටියට දකින්න කියලා සරලව මේ ගාථා රත්නේ තේරුම පැහැදිලි කරලා තියෙනවා. අපි ඒක සාකච්ඡා කරමු. මුලින්ම සඳහන් කළේ නිදන් පෙන්වන්නෙකු හා සමානව දකින්න වරද පෙන්වන කෙනා. මේ ලෝකේ නිදන් කියලා කියන්නේ මොනවටද? නිදන් කියන වචනේ වර්තමාන සමාජයේ ඕන තරම් අපි අහනවා. නිදන් ගොඩ ගන්න උත්සාහ කරන අය ඉන්නවා. නිදන් හොරෙන් ගන්න උත්සාහ කරන අය නිදන් හොරු කියලා ඉන්නවා. මෙන්න මේ වාගේ කාරණාත් එක්ක මේ නිදන් කියන වචනේ අපිට හොඳට දැන් පුරුදුයි. පසු කාලීනව ප්‍රයෝජනයට ගැනීම සඳහා සංගවලා තියෙන වස්තුවක් නිදහනයක් බවට පත් වෙනවා. එතකොට නිදහන ගැන කතා කරනකොට නිදහන වර්ග 4ක් ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. ස්ථාවර නිදාන, අංග සම නිදාන, ජංගම නිදාන, මේ ආදි වශයෙන් අනුගාමික නිදාන. නිදාන 4ක් තියෙනවා. මොනවද ස්ථාවර නිදාන කියලා කියන්නේ? පින්නතුනි මේ සල්ලි මිල මුදල් වගේ අපි අරගෙන තැම්පත් කරලා තියලා තියෙනවා. ඒක සල්ලි මිල මුදල් වෙන්න පුළුවන්. රන් රිදී මුතු මැණික් වෙන්න පුළුවන්. තවත් නොයෙක් වටිනා දේවල් වෙන්න පුළුවන්. ආන් ඒ දේවල් රැස් කරලා ආරක්ෂාව උදෙසා මහ පොළොවේ වලලලත් අපි තියලා තියෙනවා සමහර වෙලාවට. එහෙම නැත්නම් ගස් උඩ තියලා තියෙනවා සමහර වෙලාවට. කෙනෙකුට ගන්න බැරි වෙන්නේ. අන් ඒ වගේව තමයි මේ ස්ථාවර නිදහන කියලා කියන්නේ. සෙලවෙන්නේ නැති දේවල්. අඟපසඟ නැති දේවල්. ඊළඟට සඳහන් කරනවා දෙවනි නිදහනය මේ ජංගම නිදාන. ථාවර නිදාන, ජංගම නිදාන. ජංගම නිදාන කියලා කියන්නේ අලි ඇත්තු, ගව මහිස ආදීන්, අජ එළු ආදීන් තමන් ගාව ඉන්න එහාට මෙහාට අඟපසඟ හසුරුවන සමහරවිට සිහි තියෙන හෙළවෙන අය තමයි මෙතන ජංගම නිදහන කියලා කියන්නේ. ඊළඟට සඳහන් කළා තුන්වෙනි නිදහනේ තමයි තමන්ගේ ප්‍රයෝජනීය පිණිස තමන් ඉගෙනගත්ත දේවල්, කර්මාන්ත ආදී ප්‍රයෝජන උදෙසා කරන දේවල් තියෙනවා. අපි ඉගෙන ගන්නේ අපිට ප්‍රයෝජනයක් ලබන්න. කර්මාන්ත ආදී පටන් ගන්නේ අපිට ධනෙ උපය ගන්න. ඒ දේවල් වලින් උපය ගන්න ධනෙ අපි අපේ ප්‍රයෝජන උදෙසා නිරන්තරයෙන් යොදනවා. නැවත නැවත ධනෙ උපයනවා. ඒ ධනෙ ඉපීමෙන් තව තවත් ධනවත් වෙනවා. තවත් බොහෝ දෙනාට උදව් උපකාර කරනවා. මෙන්න මේ ආදී වශයෙන් මේ රැස් කරගන්න දේ අපි කියන අංග සමනිධාන කියලා. තාවර නිධාන, ජංගම නිධාන,
අංග සමනිධාන. අවසානට සඳහන් කළා අනුගාමික නිධාන. තමන් අනුව යන දේවල්. සිල් ආරක්ෂා කර ගැනීම, භාවනා කිරීම, දන් දීම, තිසරණය මත පිහිටීම, මේ ආදී කරුණු අංග සමනිධාන ගණයට වැටෙනවා. අංග සමන මේ පින්නතින අනුගාමික නිධාන ගණයට වැටෙනවා. තමන් අනුව යන දේවල් මෙලව අතහැරලා යනකොට අරගෙන යන්න පුළුවන් දේවල්. මේ ලෝකෙ වෙන මොකවත් අපිට අරන් යන්න බෑනේ. අරන් යන්න පුළුවන් කරගත්ත පින සහ පව පමණයි. ඒ නිසා මේක අනුගාමික නිධානයක්. මේ විදිහට නිදන් 4ක් පිළිබඳව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එතකොට සඳහන් කරනවා යම් කෙනෙක් තමාගේ වරද Tamanට පෙන්නලා දෙනවා නම් ආන් ඒක නිධානයක් පෙන්වීමක් හා සමානයි. එයි මේ යමෙක් වරදක් සහිතව ජීවත් වෙනවා නම්, වැරදි තුලින් ජීවත් වෙනවා නම්, වැරදි ක්‍රමවේද ඔස්සේ ජීවත් වෙනවා නම්, ඒ ලෝකයා පිළිකුල් කරන දේවල්, වරද බොහෝ දෙනා පිළිකුල් කරන දෙයක්. අන් ඒ විදිහේ කටයුතු වල යෙදිලා ඉන්න පුජ්‍යලයා මෙලවිනුත් පිරිහෙනවා, පරලොවිනුත් පිරිහෙනවා. මෙලව පරලොව දෙකම පිරිහෙනවා, සතර අපායේ උපදිනවා. යම් කෙනෙක් වරද පෙන්නලා දෙනවා නම් සුළුපටු වැරදි නෙමෙයි මිනිස්සුන්ට පෙන්වන්න තියෙන්නේ. පංච දුෂ්චරිතේම ආදීනව කියලා දෙන්න වෙනවා වරද පෙන්වන්න. පස්පව් පිළිබඳව කියලා දීලා දස අකුසල් ගැනත් කියලා දෙන්න ඕනේ. ඊළඟට කුසල් රැස් කරන හැටිත් කියලා දෙන්න ඕනේ. මේ ආදි වශයෙන් කාරණා රාශියක් තියෙනවා. නමුත් මෙතන පැහැදිලි කරන අර්ථයෙන් අපි සාකච්ඡා කළොත් මේ ලෝකේ යම් කෙනෙකුට වරදක් කියලා දෙනවා නම්, වරද පෙන්නලා දෙනවා නම්, ඔහු ජීවිතයේ අත් නොහල යුතු කෙනෙක් හැටියට තමයි දක්වන්නේ. ඒ තරම්ම වටින ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වරද පෙන්නන කෙනා. ආන් ඔවුන්ට තමයි කියන්නේ කල්යාණ මිත්‍රය කියලා. ඊළඟට පින්නතුනි සඳහන් කළා මේ වරද පෙන්නනකොට ඊතා කුඩා සුළු වරද පවා පෙන්නන්න කියලා. මොකද විපාක දෙනකොට පොඩි වැරදිද ලොකු වැරදිද කියලා නෑනේ. ඕනෑම වරදක් විපාක දෙනවා. අපි විසින් කරගත්ත අකුසල කර්ම වලින් අපිට ගැලවීමක් නැහැනේ කවදාවත්. කවදා හරි කොතනදී හරි කොයි ක්‍රමයකදී හරි මේ කරපු අකුසල කර්මයන් අනිවාර්යයෙන්ම අපිට විපාක දෙනවමයි. අහෝසි වීමක් නැහැ කර්මවල. කර්ම අහෝසි නුනට බොහෝ කුසල් රැස් කරන කෙනා ඊළඟ මරණාසන්න වෙලාවත් පිරිසිදු කරගෙන නැවතත් සුගතියක උපදිනවා. ආන්ගේ සුගතියේ ඉපදුනාට පස්සේ මේ මනුස්ස ලෝකේ තියෙන කිසිම දෙයක්වත් එයාට අවශ්‍ය නැහැ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා සුළු වරද පවා මහ වරදක් වගේ දකින්න. භික්ෂූන් වහන්සේලාට මෙහෙම දේශනා කළා. දැන් භික්ෂූන් වහන්සේලාට තියෙන ලොකුම වැරදි තමයි පරාජිකාපත්තිය. උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් පරාජිකාපත්තියකට ලක් වුණොත් උන්වහන්සේට එතනින්ම පැවිද්දා හෝසි වෙනවා. සිවුරු පොරවාගත්ත කෙනෙක් විතරක් ඉන්නවා. නමුත් ශ්‍රමණ බව නැහැ. ශ්‍රමණ වේශය විතරයි තියෙන්නේ. ඔහු ශ්‍රමණ නෙමෙයි. පරාජිකාවටපත් වෙනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් සතර පරාජිකාවන් පිළිබඳව ධර්ම ශ්‍රවණය කරන නිසා ඔබට හොඳ අවබෝධයක් තියෙනවා. බොහොම කෙටියෙන් මතක් කළොත්
භික්ෂූන් වහන්සේ නමකට උපසම්පදා භික්ෂුවකට කායික සංසර්ගය කාම සේවනය සිදු කළොත් මේ පරාජිකා තත්ත්වයට පත් වෙනවා. ඒක ස්ත්‍රීන් සමග වේවා පුරුෂයන් සමග වේවා කොයි කාරණාවක් එහෙමයි. ඊළඟ දෙවණියට සඳහන් කළා හොරකම් කිරීම. එහෙම කළොත් යම් භික්ෂුවක් ඒත් ඔහුගේ පැවිද්ද නැතුව යනවා. පරාජිකාපත්තියකට පත් වෙනවා. ඉතින් මේක දීර්ඝව විස්තර කළ යුතු කරුණු ටිකක් මේ කෙටියෙන් මතක් කරන්නේ. මිනිස්සෙක් මැරුවොත් පරාජිකා තත්ත්වයට පත් වෙනවා. මිනිස්සෙක් මැරුවොත් හදිසියේ සතෙක් මැරෙන්න පුළුවන්. එහෙම වෙන එක අනුමත කරන්නේ. නමුත් එහෙම වුණොත් පරාජිකාපත්තියකට පත් වෙන්නේ. නමුත් මිනිහෙක් මැරුවොත් පරාජිකාපත්තියකට පත් වෙනවා. පරාද වෙනවා මේ ශාසනය තුලින්. අවසාන එක තමයි නැති ಗುಣ කියන එක. තමන්ගාව නැති ගුණයක්. සෝවාන් වෙලා නැති කෙනෙක්. මම සෝවාන් වෙලා කියලා එක්ක වචනයෙන් කියවනව නැත්නම් ඉංගියෙන් අඟවනව මේ සියලු දේවල් තහනම්. සම්බුද්ධ ශාසනයේ කොයිතරම් ශ්‍රේෂ්ඨද නේද පින්නතුනි. එතකොට සඳහන් කළා මේ සේකියා ශික්ෂාපද. ඊට කුඩා ශික්ෂාපද තියෙනවා. සේකියා කියලා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ තියෙන මේ සිවුර පොරවනකොට සිවුර පොරවන්නේ කොහොමද? පාත්‍රේ පාවිච්චි කරනකොට පාත්‍රේ පාවිච්චි කරන්නේ කොහොමද? ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට ධර්ම දේශනාවක් හරියට කරන්නේ කොහොමද? ශ්‍රාවකයන්ගෙන් චෝදනාවට ලක් නොවි දේශනා කරන්නේ කොහොමද? මෙන්න මේ ආදී වශයෙන් මේ කරුණු සුළු තැන්වල පවා භික්ෂුව හික්මවන්න ඕන නිසා පනවපු කාරණා ටිකක් මේ සේකියා කියලා කියන්නේ ඊටා කුඩා ශික්ෂාපදයක්. නමුත් දේශනාවේ සඳහන් කරනවා ඒ කුඩා ශික්ෂාපදයේ කඩා ගන්න එක කැඩෙන එක පරාජිකාපත්තියකට පත් වුණා හා සමානව කල්පනා කරන්න කියලා. ඒ තරම් කුඩා දෙයට බය වෙන්න කියලා කියනවා. කර්මය පුංචි කියලා දෙයක් නැහැ. ඒකට බය වෙන්න කියලා කියන්නේ. පැහැදිලි කළා පරමාණු තරම් කියලා. දැන් පරමාණු හිතන්නකෝ දැන් අපි ඊටාම පුංචි දෙයකටනේ පරමාණුවක් කියලා කියන්නේ. නමුත් කරන්න පුළුවන් විනාශය කොපමණද? දැන් ඔය පරමාණු බෝම්බ ගැන අපි කතා කරන්නේ. න්‍යෂ්ටික අවියායුධ ගැන. ඊටා කුඩායි. නමුත් කරන්න පුළුවන් විනාශය ඊටාම විශාලයි. අකුසලයත් ඒ වගේ තමයි. කුඩයි කියලාත් හරින්න නම් එපා. නොසලකා ඉන්න නම් එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට භික්ෂුවක් සම්බන්ධයෙන් කතා කරනකොට එහෙමයි පැවිද්දෙක් සම්බන්ධයෙන් කතා කරනකොට පොඩි පොඩි වැරදි ගිහි ජීවිතවලත් තියෙනවා. සමහරලාට වැඩි හිටියෙකුට කතා කරන හැටි දන්නේ. වැඩි හිටියෙක් ළඟ වාඩි වෙලා ඉන්න හැටි දන්නේ. ගුරුවරයා ළඟ කටයුතු කරන හැටි සමහර හුඟක් අය දන්නේ. මව්පියෝ එක්ක කටයුතු කරන හැටි හුඟක් අය කොහොමත් දන්නේ නැති තරම් වර්තමානයේ. ඒ නිසා රැස් කරගන්නවා විශාල අකුසලයක්. සමහරවිට පුංචි පුංචි ක්‍රියාවන්ගෙන් ඒක දකින්න කියලා කිව්වා ආනන්තරීය කර්මයක් වාගේ කියලා. ඊටාම චූටි වරදක් ගැන හිතනකොට ඒක ආනන්තරීය කර්මයක් කළා හා සමානව හිතන්න කියලා දේශනා කළේ. මොකද මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම අකුසල කර්ම වලින් එකක් නේ ආනන්තරීය කර්මය කියලා කියන්නේ. මේ ලෝකේ කරන්න පුළුවන් ලොකුම අකුසල කර්ම 6ක් තියෙනවා ගිහි ජීවිතයක. ගිහි පැවිදි පාටත් ඒක පොදුයි. ඒ තමයි අපි මේ කතා කරන පංචානන්තරීය කර්මය සහ මිත්‍යා දෘෂ්ටික කර්මය. එතකොට අපි අතින් කෙරෙන ඊටා කුඩා වරද ආනන්තරීය කර්මයක් කළා හා සමානව දකින්න කියලා කියන්නේ. මොකද ආනන්තරීය කර්මයක් කරගත්තොත් යම් කෙනෙක් ඒකාන්තයෙන් අන්තර්කල්පයක් අවීචියේ දුක් විඳින්න සිද්ධ වෙනවමයි. ඒකෙන් බේරගන්න කෙනෙක් නෑ, අතරක් නෑ. හුස්ම යනකොටම අවීචියට.
ඒ තරම් භයානක අකුසල කර්ම සමුදායක් තියෙනවා. නමුත් සඳහන් කළා ඊටාම කුඩා සුළු වරද මේ මහ වරදක් වගේ දකින්න කියලා. මහ වරදකට යම්සේ බයයිද සුළු වරදටත් ඒ විදිහටම බය වෙන්න කියලා කියන්නේ. ඒක Tamanටත් අනුන්ටත් බොහොම වටින නිසා. එතකොට එහෙනම් ඊතා කුඩා ස්වල්ප වූ වරද නමුත් පෙන්නලා දෙන්න කියන කාරණාව විශේෂයෙන් දේශනා කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා යමෙක් හිතවත්කම ගැන හිතලා වරද පෙන්නලා දෙන එක නොකරනවා නම් හැබැයි ඔහු කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි කියලා. ඒ භික්ෂුන් වහන්සේලා උපදෙස් දෙනකොට පැහැදිලි කරනවා දැන් සමහර ශිෂ්‍ය භික්ෂුවක් ඉන්න පුළුවන් උන්වහන්සේ ළඟ ශාසනික ප්‍රතිපදාවේ විශාල අඩුපාඩුකම් තියෙනවා. නමුත් ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට ආචාර්යයන් වහන්සේ ඒ අඩුපාඩුකම් ටික පෙන්නලා දීලා ඔවුන් නිවැරදි පුජ්‍යලයක් බවට පත් වෙන්න කටයුතු කරන්නේ නැහැ. දඬුවම් කළ යුතු තැන දඬුවම් කළ යුතුයි. බැහැර කළ යුතු තැනදී බැහැර කළ යුතුයි. මේ ආදි වශයෙන් නොයෙක් දඬුවම් තියෙනවා. නමුත් එහෙම දඬුවම් නොකර වරද නොදැක්කා වගේ හොඳ හිත විතරක් පෙන්නගෙන ඉන්නවා. මොකටද? සමහර එවන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ මව්පියන්ගෙන් Tamanට ලැබෙන නොයෙක් ලාභ ලෝභ නිසා. මව්පියන්ගෙන් ඒ ආයතනයේ දියුණු කරගන්න ලැබෙන උදව් උපකාර නිසා. ඒ මව්පියන්ගේ තියෙන දැනදුරුම්කම් වැදගත්කම් නිසා. ඊට සාපේක්ෂව ඒ දේවල් අහිමි වෙයි කියලා දරුවට දඬුවම් කරන එක අවවාද කරන එක අත්හැරලා දාලා තියෙනවා. අර මව්පියන්ගෙන් ලැබෙන ලාභයේ සලකගෙන දේශනා කළා ඔහු පරම හතුරෙක්. එහෙම කරනවා නම් ඒ හතුරෙක් ඔවුන් ඇසුරට සුදුසු නැති අය. ඊළඟට තවත් සඳහන් කළා කාරණා රාශියක්. ඊතා කුඩා වරද නමුත් මුල් කාලේ පෙන්නලා නිවැරදි කරලා හදාගත්තොත් එයා ලොකු වෙනකොට බොහෝම වැරදි අඩුපාඩු වලින් තොර ජීවිතයක් ගත කරන යුතුයකම් වලින් පෝෂණය වෙච්ච කුසල ධර්ම වලින් පෝෂණය වෙච්ච ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙයි කියලා. එවන් අය තමයි රටට අවශ්‍ය. එවන් අය තමයි ජාතියට අවශ්‍ය. එවන් අය තමයි ආගමට අවශ්‍ය. එහෙම පිරිසක් නිර්මාණය වෙනවා නම් ඔවුන් හැබැවින්ම රටට ජාතියට ආගමට මහත් වූ යුතුයකමක් සම්පූර්ණ කරපු පිරිසක් බවට පත් වෙනවා. සඳහන් කළා අපි මේ වරද කියලා කතා කරාම මේ ලෝකේ කරන සියලුම දේවල් අතර නිරයට පමුණුවනවා නම් යම් කර්මයක් ඒ හැම දෙයක්ම වරදක්. සමාජයේ අපකීර්තියට පත් කරනවා නම් යම් කරුණක් ඒකත් වරදක්. අප්‍රසාදයේ ඇති කරනවා නම් යම් කරුණක් ඒකත් වරදක්. ඒ නිසා මේ සියලු කෙලෙස්, සියලු දුසිරිත, සියලු පින්පව් මේ සසර උපත ගෙන දෙන සියලු කර්ම සඳහන් කළා වරද හැටියටම දකින්න. එතකොට සසර උපත ගෙන දෙන පින්පව් කියන කාරණාවත් සඳහන් කළා. ඉතින් පව් නම් සසර දුක්ඛිත උපතක් නේ අරගෙන ඉන්නේ. කුසලයේ සැප සහිත උපතක් අරගෙන ඉන්නේ. කුසලයේ සැප සහිත උපතක් ගෙනාවා වුණාට දෙව්ලොව ඉපැද්දෙව්වත් හැමදාම දෙව්ලොව ඉන්න නෙමෙයිනේ. දෙව්ලොවිනුත් චුත වෙන්න සිද්ධ වෙනවා.
ආයේ කොහාට හරි යන්න සිද්ධ වෙනවා. කොහේ හරි උපදින්න වෙනවා. ඒ උපදින තැන කොහෙද? මොන වගේ තැනක්ද? සුගතියක්ද දුගතියක්ද? ඒ කාරණාව ජීවත් වෙලා ඉන්න කෙනා දැනගන්න ඕනේ. සුගතිගාමී වෙන්න අවශ්‍ය කර්ම කොච්චර කරලා තියෙනවද? දුගතිගාමී වෙන්න අවශ්‍ය කර්ම කොච්චර කරලා තියෙනවද? ආන්ගේ නිසා හැම වෙලාවෙම කුසල් පැත්ත බරට තියාගන්න ඕනේ. වැඩි වැඩියෙන් ප්‍රගුණ කරපු දේවල් ජීවිතයක කොච්චරද? ආන්ගේ නිතර නිතර ප්‍රගුණ කරපු කාර්ය චුතිසිතට බොහෝසේ අරමුණු වෙනවා කියලා කියන්නේ. එම්න නිතර නිතර ප්‍රගුණ කරගත යුත්තේ කුසල් දහම්ය කියන කාරණාව හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. ඊළඟට පින්නතුනි සඳහන් කළා දුසිරිත්. මොනවද මේ දුසිරිත් කියලා කියන්නේ? තවත් සඳහන් කළා කෙලෙස් කියලා කියන්නේ මොනවද? රාගාදී ධර්මතාවයන් කෙලෙස් හැටියට සඳහන් කළා. රාගය ආදී ධර්මතා කෙලෙස්. එතකොට දුසිරිත් කියලා මෙතන සඳහන් කළා ප්‍රාණඝාත ආදී වැරදි දුසිරිත්. මේ කෙලෙස් සහ දුසිරිත් ආදී කර්ම වලින් හැම මොහොතකම තමන් ඉවත් විය යුතුයි කියන කාරණාව මෙතන සඳහන් කරනවා. ඊළඟට පන්සිල් ආරක්ෂා කර ගැනීම, සුසිරිතෙහි පිහිටීම කියන කාරණාව විශේෂයෙන් සඳහන් කරනවා. සුසිරිත හොඳ ගුණ මෙලව ජීවත් වන්නෙකු තුල තිබිය යුතු අත්‍යවශ්‍ය ලක්ෂණයක් කියලා. මේ විදිහට කරුණු දක්වමින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මහණෙනි, තමා තුළ ඇති ඊතා කුඩා වරද යම් කෙනෙක් පෙන්නලා දෙනවද? ඒ පුද්ගලයා මහා කල්යාණ මිත්‍රයෙක්, සත්පුරුෂයෙක්. තමන්ගේ අඩුපාඩුව යම් කෙනෙක් හොයනවද? ඔහු මේ ලෝකේ මහා සත්පුරුෂයෙක්. එතකොට අපි සාමාන්‍යයෙන් අඩුපාඩු දකින අඩුපාඩු හොයන කෙනාට අපි හරියට චෝදනා කරනවා මගේ අඩුපාඩු මොකටද හොයන්නේ? මං ගැන මොකටද හොයන්නේ කියලා. අපේ ශාසනය එහෙම සඳහන් කරන්නේ අඩුපාඩු හොයන කෙනා කල්යාණ මිත්‍රයෙක්. හැබැයි මෙහෙම සඳහන් කළා. කල්යාණ මිත්‍රයා අඩුපාඩු හොයන්නේ මොකටද? කල්යාණ මිත්‍රයා අඩුපාඩු හොයන්නේ ඒ අඩුපාඩුව කියලා දීලා වරද නිවැරද කියලා දීලා යහපතෙහි පිහිටවන්න. තවත් අඩුපාඩු හොයන කෙනෙක් ඉන්නවා. ඔහු අඩුපාඩු හොයලා පිරිස මැද්දට ගිහිල්ලා ඒ අඩුපාඩුව වර්ණනා කරනවා. අහවලා මෙහෙමයි, මේ විදිහයි. එවන් අය කල්යාණ මිත්‍ර ගණයට එන්නේ නැහැ. නමුත් සඳහන් කළා හැම කෙනෙක් දිහාම එක වගේ බලන්න. මොකද ඒ අයත් කොතන හරි මගේ වරදක් පෙන්නනවා. ඒක නිසා කාගෙන් දැක්කත් කාගෙන් ඇහුවත් කවුරු පෙන්නුවත් ලොකු කෙනෙක්ද කුඩා කෙනෙක්ද වරද පෙන්වන්නේ කියන කාරණාවක් එකක්වත් අපිට වැඩක් නැහැ. ලාබාලයෙක් වරදක් පෙන්නුවත් ඒ මොහොතට ඔහුත් මගේ ආචාර්යවරයෙක්. මේ ලෝකේ නිවැරදිම ජීවිතයක් තියෙනවා නම් මරණ ආසන්න වෙනකොට කොයි තරම්නම් සතුටුදායක ජීවිතයක් භුක්ති විඳිනවද? මරණය කියලා කියන්නේ ජීවිතයගේ කෙරවල. ඊළඟට උපදින්නේ කොතනද කියන තීරණය කරන අවස්ථාව. ඉතින් අපි දන්නේ ඊළඟට උපදින තැන. සුගතියක් වුණොත් හොඳයි. දුගතියක් වුණොත් මේ සංසාරේ මොනව කරගන්නද? ආන් ඒක නිසා හැම වෙලාවෙම වරද පෙන්වන කෙනා කල්යාණ මිත්‍රයෙක් සේ දකිමින්ම තමන්ගේ අඩුපාඩු ටික මගහරවගෙන කටයුතු කරන්න පුළුවන් නම් යම් කෙනෙකුට ඔහු හැබෑම පඬිතෙක්. සාරිපුත්තයන් වහන්සේ ඒ දේ මැනවින්ම කළා. හැම කෙනෙක් වෙනුවෙන්ම කළා.
හැමෝම කෙරෙහි අනුකම්පාව දැක්වුවා. දුටු තැන අඩුපාඩුව පෙන්නවා. කරලා තියෙන අඩුපාඩු තිබුණොත් ඒක සාරිපුත්තයන් වහන්සේ නිවැරදි කළා. දුටු තැන අවවාද පෙන්නනවා. ඊළඟට සඳහන් කරනවානේ සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න කලින් අනික් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩියහම අනිත් අයගේ කුටි තියෙන තැන් වල වඩිනවා කියලා. නොසලකිල්ලෙන් ඉදල කොස්ස හරි තැනක දාලා තියෙනවා නම් පැම් පහසු වෙන්න ඇඳගත්තු වස්ත්‍ර හෝ තැනක දාලා තියෙනවා නම් සාරිපුත්තයන් වහන්සේ සියල්ලම සකසලා පිළිල කරනවා. හේතුව කවුරුත් නැති වෙලාවට අන්‍ය තීර්ථකාදීන් විහෙරට එනවා. අඩුපාඩු දැක්ක ගමන් ශ්‍රමණ බවත් ශ්‍රාවකයන්ගේ හැටි මෙහෙමයි කියලා විවේචනයට ලක් කරනවා. ආන් ඒක හින්දා හැම වෙලාවෙම අඩුපාඩුවෙන් මග හැරලා ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. වරද අඩුපාඩුව සසර කවදා හරි දවසක අපිව දුකටපත් කරවන නිසා. පිනතුනේ අපිත් උත්සාහ කරමු. සත්පුරුෂයන් හොයාගෙන ඇසුරු කරන්න. දැක්ක ගමන් වරද කියන අයට අපි බොහොම ඇලුම් කරමු. බොහෝ දෙනා තමන්ගේ වැරදි පෙන්නලා දෙන අයත් එක්කම අපයි. අපි උත්සාහ කරමු. වරද පෙන්වන කෙනා නිදහණයක් පෙන්වන්නෙක්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම අපි දකිමු. ආන් එදාට අපිට පුළුවන් වෙනවා අපේ ජීවිතවල අඩුපාඩු ටික මග අරවගෙන බොහොම සතුටින් සිනහ මුසු මුහුණින් මෙලවත් හැරලා සමුගන්න. සිනහවෙන් සතුටින් මෙලවින් සමුගන්න කෙනා සුගතියෙන් සුගතියට ගමන් කරලා මේ සසර මග කෙරවල කරනවා. එවන් උතුම් ගමන් මගකට බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ මෙහෙවන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.